අට දෙනා ඇඩ්මිට් වෙලා ඉන්නේ. හරි එන්නට අපි පොඩ්ඩක් කතා කරමුකෝ. මම ඉඳන් කිව්වේ මේ අශෝකගේ ආගමික සානශීලී පිළිවෙත ගැන කතා කරේ. එතකොට අශෝකගේ සානශීලී පිළිවෙත ආගමික සානශීලීත්වය ගැන. දැන් අශෝක ජෛන භක්තිකයෙක් මුලින් ජෛන භක්තිකයෙක් වුණාට අශෝක අපිට දකින්න ලැබෙනවා පුතේ අශෝක බුදුදහම වැළඳගත්තට පස්සේ බුද්ධ ආගම ගන්න වැදගත් ප්‍රතිපත්තියක් තමයි ආගමික සානශීලීත්වය. රජගෙදර දිනපතා ජෛන භක්තිකයන්ට දානමාන ආදී. හැබැයි බෞද්ධයෙක් වුණයි කියලා ඒව නතර කරේ නැහැ. බෞද්ධ භික්ෂුන්ට වගේම රජගෙදර ජෛන අනිත් ආගමිකයන්ට දානමාන ආදී දුන්නා. බරාබර් ලිපි ගුහා ලිපි 3ක සඳහන් වෙනවා පුතේ මේ අශෝක රජුගේ ආජීවකයන්ට ලෙන් පූජා කරපු ආකාරය. එතකොට ආජීවකයන්ට ලෙන් පූජා කළා කියන කියන්නේ අනිත් ආගමිකයන්ට සලකලා තියෙනවා අශෝක. ඒක බුද්ධ ආගමේ වර්ණන වැදගත් ආගමික ප්‍රතිපත්තියක්. ඒ ආගමික ප්‍රතිපත්තිය අශෝක අනුගමනය කිරීමෙන් පේන හොඳ බෞද්ධයෙක් කියන එක පේන්න තියෙනවා. අනිත් ආගම් වලට සැලකීම. එතකොට ඒකත් අපිට දකින්න ලැබෙන වැදගත් ආගමික ප්‍රතිපත්තියක් හැටියට අපිට පේන්නට තියෙනවා. සචිනිට බැරිද ආයේ හරිද දැන්? සචිනේ හරි නේද? හරි එතකොට මේ අපිට පේනවා ආගමික ප්‍රතිපත්තියක් ඒක අශෝකයේ තිබිච්ච වැදගත් ආගමික අනිත් ආගමිකයන්ට සැලකීම. එන ආගමික සානශීලීත්වයේ කරු කරපු කෙනෙක්. ඊළඟට හත්වන පැන්ලිපියට අනුව පේනවා පුතේ නැත්තන ගිරිලිපි. සෑම ආගමික කෙරෙහිම සමානාත්මතාවය දැක්වීම. හත්වන ගිරිලිපිය දක්වනවා සෑම ආගමිකයක් කෙරෙහිම සමානාත්මතාවය දැක්වීම වැදගත් කොට සලකනවා අශෝක විසින් පුතේ. එතකොට මෙන්න මේ වගේ ප්‍රතිපත්ති තුලින් අශෝක බෞද්ධයෙක් කියන නැත්නම් අශෝකගේ මේ බෞද්ධ ප්‍රතිපත්ති අපිට හඳුනා ගන්න පුළුවන්කම තියෙනවා. ඡේදකෙන් ලියන්න මේ විදිහට අශෝක ශ්‍රේෂ්ඨ පාලකයෙකු ලෙස අශෝක ශ්‍රේෂ්ඨ පාලකයෙකු ලෙස ඔහු සැබෑ බෞද්ධයෙකු ලෙස සලකන්නේ අශෝක ශ්‍රේෂ්ඨ පාලකයෙකු ලෙස ඔහු සැබෑ බෞද්ධයෙකු ලෙස සලකන්නේ ඔහු සැබෑ බෞද්ධයෙකු ලෙස සලකන්නේ බුදු දහමේ ඉගැන්වෙන ඔහු ශ්‍රේෂ්ඨ පාලකයෙකු ලෙස සැලකෙන්නේ බුදු දහමේ ඉගැන්වෙන ආගමික සහනශීලී ප්‍රතිපත්ති ඔහුද ක්‍රියාවට නංවා ඇති හේිනි. තොන බුද්ධාගම ගන්න මේ ආගමික සානශීලී ප්‍රතිපත්තිය ඔහු ක්‍රියාවට නංවල තියෙනවා. අශෝකගේ බරාබර් නැත්නම් අපි කියනවා පුතේ බාබ්රු කියලා. බරාබර් ගුහා ලිපිවල බරාබර් එහෙම නැත්නම් අපි කියනවා ඔකට බාබ්රු කියලා කියනවා. බාබ්රු ශිලාලේඛය බරාබර් ගුහා ලිපිවල බරාබර් ගුහා ලිපිවල ලිපි තුනක් තියෙනවා. සඳහන් වන ආකාරයට කවුද මේ වෙලාවේ නම් මම Zoom class එකකින් යන්නේ මට 3න් පස්සේ ගන්න. බරාබර් ගුහා ලිපිවල සඳහන් වන ආකාරයට ආජීවකීන්ට ලෙන් පූජා කර තිබේ.
ආජීවිකෙන්ට ලෙන් පූජා කරන බව පේන්න තියෙනවා. ආජීවිකෙන්ට ලෙන් පූජා කර තිබෙනවා. ගිර්නාර 7 ලිපියට අනුව ගිර්නාර 7 වෙනි ගිරි ලිපියට අනුව ගිරි ලිපියට අනුව මොකද ආජීවකයන්ට ලෙන් පූජා කළ ආජීවකෙන්ට ලෙන් පූජා කර තිබේ. ගිර්නාර 7 ගිරි ලිපියට අනුව ගිර්නාර ගියන්න හරයන්න නායන්න හරයන්න ගිර්නාර 7 ගිරි ලිපියට අනුව ගිර්නාර 7 ගිරි ලිපියට අනුව සෑම ආගමිකයෙකු කෙරෙහිම සමානාත්මතාවයක් ඇති කරගත යුතු බවට සෑම ආගමිකයෙකු කෙරෙහිම සමානාත්මතාවයක් ඇති කරගත යුතු බවට සමානාත්මතාවයක් ඇති කරගත යුතු බවට තොරතුරු දක්වයි. ඔය පස්සේ ඇඩ්මිට් වෙච්ච දරුවෝ ලියා ගන්න චුට්ටක් රූල් 3-4ක් ඉඳ තියා ගන්නට රෙකෝඩින් එක දෙන්නම් මං. සමානාත්මතාවය සෑම ආගමිකයෙකුටම සමානාත්මතාවයක් දැක්විය යුතු බව දක්වයි. ගිර්නාර 7 වන ලිපියට අනුව ගිරි ලිපියට අනුව ওই විදිහට දක්වන අපතේ. එසේම බෞද්ධ භික්ෂූන්ට මෙන්ම අන්‍ය වෙනත් ආගමිකයින්ටද රජ මැදුරේ දන් දීම සිදු කර තිබේ. පොතේ රජ මැදුරේ දන් දීලා තියෙනවා. රජ මැදුරේ දන් දීම සිදු කර තිබේ. මේ අයුරින් අශෝක බෞද්ධ ප්‍රතිපදාවන් අනුගමනය කර ඇති බව පෙනේ. එතකොට මේ අයුරින් අශෝක පුතේ බෞද්ධ ප්‍රතිපදාවන් අනුගමනය කර ඇති ආකාරය අපිට පේන්නට තියෙනවා. අනුගමනය කර ඇති බව පෙනේ. එතකොට ඔය අපි කතා කරේ පුතේ අශෝක පිළිබඳව අශෝකගේ ආගමික සහන සීලී පිළිවෙත පිළිබඳව අපි කතා කරේ. ඊළඟට මම ඉනම් කිව්වා අර අශෝක විසින් මොනවද මේ දැන් අර සදෑවත් කුලපුත්‍රයෙක් විසින් දැක සංවේග උපදවාගත යුතු ස්ථාන 4ක් ගැන කිව්වනේ. ඒ ටික අපි ලියාගත්තේ නැහැනේ. ඒ ටික ලියා ගන්නට ඕන. ඡේදකෙන් ලියන්න මේ විදිහට මහා පරිනිබ්බාන සූත්‍රයේ දැක්වෙන ආකාරයට සදහවත් කුල පුත්‍රයෙකු විසින් දැක මහා පරිනිබ්බාන සූත්‍රයේ දැක්වෙන ආකාරයට සදහවත් කුල පුත්‍රයෙකු විසින් දැක සංවේග උපදවාගත යුතු ස්ථාන 4කි. සංවේග උපදවාගත යුතු ස්ථාන 4කි. බුදුරජුන් උපන් තැන, බුදු වූ ස්ථානය, බුදුරජුන් උපන් තැන බුදු ස්ථානය, ප්‍රථම ධර්ම බුදු ස්ථානය ප්‍රථම ධර්ම දේශනාව සිදු කළ ස්ථානය හා
ප්‍රථම ධර්ම දේශනාව සිදු කළ ස්ථානය හා පිරිනිවන් පා වදාළ ස්ථානය වශයෙනි. පිරිනිවන් පා වදාළ ස්ථානය වශයෙන් පිරිනිවන් පා වදාළ ස්ථානය වශයෙනි. පිරිනිවන් පා වදාළ ස්ථානය වශයෙනි. අභිෂේකයෙන් 20 වෙනි වර්ෂයේ අවුරුදු 20කට පස්සේ 20 වෙනි වර්ෂයේ අභිෂේකයෙන් 20 වන වර්ෂයේ ලුම්බිනියට ගියා අශෝක. ලුම්බිනියට ගිය අශෝක ලුම්බිනියට ගිය අශෝක එය වැඳ පුදාගෙන ශාක්‍ය පුත්‍ර මුනීන්ද්‍රයන් වහන්සේට වැඳ පුදාගෙන ශාක්‍ය පුත්‍ර මුනීන්ද්‍රයන් වහන්සේට කරන ගෞරවයක් වශයෙන් ශාක්‍ය පුත්‍ර මුනීන්ද්‍රයන් වහන්සේට කරන ගෞරවයක් වශයෙන් ලුම්බිනි ග්‍රාමය අයබදු වලින් නිදහස් කරන ලදී. පුතේ ලුම්බිනි ග්‍රාමය අයබදු වලින් නිදහස් කරා. අයබදු වලින් නිදහස් කරන ලදී. පුතේ ලුම්බිනි ග්‍රාමය අයබදු වලින් නිදහස් කරා. අයබදු වලින් නිදහස් කරන ලදී. එසේම උන්වහන්සේගේ උපත සිහිවීම පිණිස ගල්ටබක්ද පිහිටවන ලද බව ගල්ටබක්ද පිහිටෙවයි කියලා රුමින් දෙයි තැන් ලිපියේ දැක්වේ. රුමින් දෙයි තැන් ලිපියේ දැක්වේ. එතකොට රුමින් දෙයි තැන් ලිපියේ ඒක දැක්වෙනවා පුතේ. තැන් ලිපියේ දැක්වේ. එලෙස බුදුරජාණන් වහන්සේ බුදු බවට පත් වූ කියලා. බුදුරජාණන් වහන්සේ බුදු බවට පත් වූ ධම්සක් දේශනාව පැවැත්වූ සහ බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයට පත් වූ නැත්නම් බුදු බවට පත් වූ ධම්සක් දේශනාව පැවැත්වූ සහ පිරිනිවන් පා වදාළ ස්ථානවලට ගිය අශෝක. පිරිනිවන් පා වදාළ ස්ථානවලට ගිය අශෝක. පිරිනිවන් පා වදාළ ස්ථානවලට ගිය අශෝක. ඒ වගේ තැන් වලට ගිය අශෝක එම ස්ථාන වැද පුදාගෙන බුදුරජුන්ට කරන ගෞරවයක් වශයෙන් මතු පරපුර වෙනුවෙන් එම ස්ථානවල විහාරාරාම ඉදිකරන ලදී.
එසේම දහම් ලිපි ලියන ලදී. එහෙම ඉදි කරලා දහම් ලිපි ලිව්වා. දහම් ලිපි ලියන ලදී. අශෝක නොසිටින්නට බුදුරජාණන් වහන්සේ ಭಾರತයේ පහළ වූ බවට බුදුරජාණන් වහන්සේ ಭಾರತයේ පහළ වූ බවට කිසිදු සාක්ෂියක් සොයා ගැනීමට නොහැකි වනු ඇත. කිසිදු සාක්ෂියක් සොයා ගැනීමට නොහැකි වනු ඇත. අශෝක නොසිටින්නට මුකුත් සාක්ෂියක් නැතු යන නොහැකි වනු ඇත. ඔටුනුපළං 16 වන වර්ෂයේ ඔටුනුපළං 16 වන වර්ෂයේ කොණාගමන බුදුරජාණන් වහන්සේ අර පෙර බුදුරු වැදීමේ සිරිතක් තිබිලා තියෙනවා. කොණාගමන බුදුහාමුදුරුවෝ කියන්නේ අපේ ගෞතම බුදුහාමුදුරු ඉපදෙන්න ඉස්සල්ලා හිටපු එක්කෙනෙක්. කොණාගමන බුදුරජාණන් වහන්සේ උපන් ස්ථානයේ පිහිටා තිබූ ස්තූපය. ස්තූපය විශාල කොට දෙගුණයක් කරලා බැඳයි කියන්නේ. විශාල කොට තනවන ලද බව කෝණා ගමනස්ස තූපේ වට්ටිතෝ යන විශාල කරන බැඳයි කියලා. කෝණා ගමනස්ස තූපේ වට්ටිතෝ යන කොණාගමන බුදුරජාණන් වහන්සේගේ ස්තූපයක් විශාල කරන බැඳයි. කොණාගමනස්ස තූපේ වට්ටිතෝ යන නිගණි සාගර ලිපි. කොණාගමනස්ස තූපේ වට්ටිතෝ යන නිගණි සාගර නිගණි සාගර ලිපියේ සඳහන් වේ. කොණාගමනස්ස තූපේ වට්ටිතෝ යන නිගණි සාගර ලිපියේ සඳහන් වේ. එතකොට නිගණි සාගර කියන ලිපියට අනුව ඔටුනුපළං 16 වෙනි වර්ෂයේ කොණාගමන බුදුරජාණන් වහන්සේගේ ඉපදුණු ස්ථානයට ගිහිල්ලා එතන තිබිච්ච ස්තූපය දෙගුණයක් කරලා වට්ටිතෝ විශාල කරලා බැඳයි කියලා සඳහන් වෙනවා. එසේම 20 වෙනි වර්ෂයේ චාරුමති බිසව සමග අශෝකර හිටපු එක බිසව චාරුමති බිසව සමග එම ස්ථානයට ගොස් වන්දනාමාන කළ බවද දැක්වේ. චාරුමති කියන බිසවෙක් ඒ ස්ථානයට ගිහිල්ලා වැඳුම් පිදුම් කරපු බවද අපිට දකින්නට තියෙනවා පොතේ. වන්දනාමාන කළ බවද දක්නට ලැබේ. එතකොට චාරුමති විශ්ව සමග එතෙන්ට ගිහිල්ලා වන්දනාමාන කළ බව අපිට දකින්නට ලැබෙනවා. අභිෂේකයෙන් 10 වන අවුරුද්දේ
අභිෂේක ලැබලා අවුරුදු 10කට පස්සේ 10 වෙනි අවුරුද්දේ සම්බෝධිය වෙත ගිය බව සම්බෝධිය කියන්නේ ජයශ්‍රී මහා බෝධිය වෙත ගිය බව 8 වන ලිපියෙන් විස්තර වේ. 8 වන ලිපියේ දැක්වෙනවා. 8 වන ලිපියෙහි දැක්වේ. මොකද්ද සර්? ඈ කියන්නේ සම්බෝධිය වෙත ගිය බව 8 වන ලිපියෙහි දැක්වේ. 8 වන සෙල් ලිපියෙහි විස්තර කරයි නැත්නම් විස්තර වේ. 8 වන සෙල් ලිපියෙන් දැකගත හැකි. එතකොට 8 වන ලිපියේ තමයි තියෙන්නේ. උපගුත්ත තෙරුන් සමග අශෝක බෝමැඩ වඳින්නට ගිය බව. කියන්නේ ශ්‍රී මහා බෝධිය වඳින්නට ගිය බව. බෝමැඩ වඳින්නට ගිය බව දිව්‍ය වදානයේද දක්වා තිබේ. පුතේ උපගුත්ත හාමුදුරුවෝ එක්ක අශෝක ශ්‍රී මහා බෝධිය වඳින්න ගිය බව දිව්‍ය වදානයෙන්ද දැක්වෙනවා. එහි සංවර්ධනය සඳහා කහවණු ලක්ෂයක් වැය කළ බව. කහවණු ලක්ෂයක් වැය කළ බවද දිව්‍ය වදානේ කියයි. කහවණු ලක්ෂයක් වැය කළයි කියලා දිව්‍ය වදානේ කියනවා. අශෝකගේ අගබිසවක් වූ තීක්ෂ රක්ෂා. මං කියන්නේ අශෝකට අර කාන්තාව 4ක් හිටියයි කියලා. කාන්තාව කියන්නේ අගබිසවරු 4 දෙනෙක් ගැන සඳහන්. එක්කෙනෙක් තමයි තීක්ෂ රක්ෂිතා. නැත්නම් තීක්ෂ රක්ෂා කියලා කියනවා. අගබිසවක් වූ තීක්ෂ රක්ෂා අශෝකගේ අගබිසවක් වූ තීක්ෂ රක්ෂා අශෝක සමග විරුද්ධ වීමට හේතු වූයේද රජමාලිගයට ලැබුණු රුවන් සියල්ල බෝධියට පිදීමයි. රජමාලිගයට ලැබුණු රුවන් සියල්ල බෝධියට පිදීමයි. රජු තමාගේ දියණියක් පුත නොවන ශාසනයට දායාද කළ අතර තමන්ගේ දියණිය සංඝමිත්තාවක් පුතණුවන් මිහිඳු මාහිමියන් දෙන්නම ශාසනයට දායාද කළ අතර සියලු රටවැසියෝ මාගේ දරුවෝය. පුතේ ශිලාලේඛන පාඨයේ තමයි සවේ මුනිසා පජා මම කලියාරන්ත මොන. සියලු රටවැසියෝ මාගේ දරුවෝය. සවේ මුනිසා පජා මම. සියලු රටවැසියෝ මාගේ දරුවෝ යන සවේ මුනිසා පජා මම වරාන් ඇතුළේ ලියන්න. සියලු රටවැසියෝ මාගේ දරුවෝ යන ආකල්පයේ පිහිටා
ආකල්පෙහි පිහිටා රජු පියෙකු මෙන්ද රටවැසියන් දරුවන් මෙන්ද සලකා රජු පියෙකු මෙන්ද රටවැසියන් දරුවන් මෙන්ද සලකා පාලන කටයුතු මෙහෙයවා තිබී. පාලන කටයුතු මෙහෙයවා තිබී. එතකොට පාලන කටයුතු මෙහෙයවලා තියෙනවා. පාලන කටයුතු මෙහෙයවා තිබී. එතකොට ඔන්න ඔය තොරතුරු වලට අනුව අශෝක රජුගේ ওই විදිහටයි පාලන කටයුතු මෙහෙයවලා තියෙන්නේ. පාලන කටයුතු මෙහෙයවා තිබී. එතකොට ওই විදිහට පාලන කටයුතු මෙහෙයවලා තියෙනවා. අශෝක සම්බන්ධයෙන් දැක්වෙන මෙම තොරතුරු වලට අනුව අශෝක සම්බන්ධයෙන් දැක්වෙන මෙම තොරතුරු වලට අනුව ඔහු ලෝක ඉතිහාසයේ පහළ වූ ශ්‍රේෂ්ඨ පාලකයෙකු ලෙස ලෝක ඉතිහාසයේ පහළ වූ ශ්‍රේෂ්ඨ පාලකයෙකු ලෙස වෙල්ස් එච්.ජී. වෙල්ස් නම් ඉතිහාසඥයා එච්.ජී. වෙල්ස් නම් ඉතිහාසඥයා ඔහු ලෝක ඉතිහාසයේ පහළ වූ ශ්‍රේෂ්ඨ පාලකයෙකු ලෙස එච්.ජී. වෙල්ස් නම් ඉතිහාසඥයා දක්වා තිබේ. වෙල්ස් කියන ඉතිහාසඥයා කියනවා පුතේ ලෝක ඉතිහාසයේ පහළ වූ ශ්‍රේෂ්ඨ පාලකයෙකු ලෙස තමයි අශෝකව හඳුන්වලා දීලා තියෙන්නේ. මහා පුරුෂයන් 10 දෙනෙකු ලෝකේ නම් කර ඇති ඔහු මහා පුරුෂයෝ 10 දෙනෙක් ලෝකේ නම් කරලා තියෙනවා. නම් කර ඇති ඔහු දෙදෙනෙක්ම ඉන්දියාවෙන් නම් කර තිබේ. දෙන්නෙක්ම නම් කරලා තියෙන ඉන්දියාවේ. දෙදෙනෙක්ම ඉන්දියාවෙන් නම් කර තිබේ. බුදුරජාණන් වහන්සේ සහ දෙදෙනෙක්ම ඉන්දියාවෙන් නම් කර තිබේ. බුදුරජාණන් වහන්සේ සහ ධර්මාශෝක යනු එම දෙදෙනායි. ධර්මාශෝක යනු එම දෙදෙනායි. වෙල්ස් එච්.ජී. වෙල්ස් අශෝකව දුටුවේ මහා පුරුෂයෙකු ලෙසය. අශෝකව දුටුවේ මහා පුරුෂයෙකු ලෙසය. එතකොට පුතේ අපි කතා කරේ අශෝක නිරිඳුන් පිළිබඳව. අශෝක ගැන ඔය ඇති කතා කරොත් තවත් තියෙනවා. කල්කටාවේ බයිරාත් ලිපිය එහෙම තියෙනවා කියන්නේ. රූපනාත් ලිපියේ තියෙනවා. රූපනාත් ලිපියේදී අශෝකේ නම් කියන මම බෞද්ධයෙකුගේ වසර 2කමාරකට වැඩි මම සංඝයා ඇසුරට පත් වී වසරකටත් වඩා අඩු කාලෙක දියුණුවද විපුලයි කියලා අශෝක රූපනාත් ලිපියේ සඳහන් කරනවා. කල්කටාවේ බයිරාත් ලිපිය හම්බ වෙනකම් අශෝක ඇත්තටම බෞද්ධයෙක්ද කියන පොඩි ගැටලුවක් තිබුණා. හැබැයි කල්කටාවේ බයිරාත් ලිපිය හම්බ වුණාට පස්සේ අශෝක නිස්සකවම බෞද්ධයෙක් කියන එක තහවුරු කරන සාධක 3ක් ඒ ලිපියේ සඳහන් වෙනවා. එකක් තමයි අශෝක තෙරුවන් නම දින බව. ඔහු තෙරුවන් නම දිනවනම් ඔහු අනිවාර්යයෙන්ම බෞද්ධයෙක්. බෞද්ධයනේ බුදුන් දහම් සඟුන් නම දින. එහෙනම් අශෝක තෙරුවන් නම දින බව. බුද්ධ භාෂිත සියල්ල සුභාෂිතයි කියනවා කල්කටාවේ බයිරාත්. සෝක කියනවා බුද්ධ භාෂිත සියල්ල සුභාෂිතයි කියනවා. එහෙම කියන්නේ ඔහු බෞද්ධයෙක් කියනවා. ඊළඟට තුන්වෙනි කතන්දරේ තියෙනවා අශෝක කියනවා භික්ෂුන් වහන්සේලාට මේක කියන්නේ. මොකක්ද?
විනේ සමුක්කං සාරියවංශ අනාගත බය මුනිගාත්තා මෝරේය සුත්තපන්න රාවුලෝවාන සූත්‍ර හතක් ගැන කතා කරනවා. මොනවද? විනේ සමුක්කං සාරියවංශ අනාගත බය මුනිගාත්තා මෝරේය සුත්තපන්න රාවුලෝවාන. මෙන්න මේ කියන සූත්‍ර හත නිතර නිතර භික්ෂූන් විසින් මෙනෙහි කරන්න ඕන, ගායනා කරන්න ඕන කියලා. එහෙමනම් ඒකෙන් පේනවා මෙන්න මේ බුදුදහම පිළිබඳ හොඳ දැනුම. මම පටන් ගන්නකොට මම කිව්වා මේ මොග්ගලී පුත්තිස්ස මහරහතන් වහන්සේගේ ඇසුරෙන් බුදුදහම පිළිබඳ පොතල අවබෝධයක් ඇති කරගත්තා. ඇති කරගත් අශෝක බුදුහාමුදුරන්ගේ ධර්ම ස්කන්ධ වශයෙන් 84000යි කියලා දැනගෙන ඒකේ ධර්ම ස්කන්ධයට වේර විහාර 84000ක් ඇති. කොට ඔය විදිහට පුතේ අශෝක නිරිඳුන් ගැන අපිට කතා කරන්න පුළුවන්කම තියෙනවා. දැන් ගුරුවත් පොතේ තියෙන අශෝක අධිරාජ්‍ය විතරයි. හැබැයි ඒ වුණාට පුතේ ප්‍රශ්න අහනකොට ඕම නෙමෙයි අහන්නේ. අශෝකගෙන් විතරක් නෙමෙයි අහන්නේ. පුතේ ප්‍රශ්න අහනකොට අහනවා අශෝකගේ සුභ සාධන සේවා, අශෝකගේ ශාසනික සේවා, අශෝක ධර්මය, අශෝක බෞද්ධයද කියන එක. දැන් අපි ඔය කතා කරේ අශෝක අධිරාජ්‍ය කියන්නේ කවුද? ඊළඟට අපි කතා කරනවා පුතේ අශෝකගේ ශාසනික සේවා. අනුමාත්‍රකාවක් ලියාගන්න. අශෝකගේ ශාසනික සේවා. ඒක අපි ලියන්නේ මේ මොනවද පොයින්ට් වශයෙන් ලියාගත්තාම ඇති. දැන් ඔය මේ අරගෙන ලියන්න පුළුවන්. අශෝකගේ ශාසනික සේවා. මාතෘකාව ලියා ගන්න අශෝකගේ ශාසනික සේවා. ශාසනික සේවා කියන්නේ සසුන වෙනුවෙන් කරන ලද සේවා. මොනවද අශෝක සම්බුද්ධ ශාසනය වෙනුවෙන් කරපු සේවා? දැන් ඔයාලට කියන්න පුළුවන් වෙන්න ඕන මෙතනින් මෙතෙක් වෙලා අපි කරපු පාඩම් ආදී තුලින් සාකච්ඡා ආදී තුලින් අශෝකගේ ශාසනික සේවා රාශියක් තියෙනවා. පළවෙනිම එක තමයි මොකද්ද? දුස්සීල භික්ෂූන් 60000ක් සසුනෙන් නිරපලා දාලා ශාසනයේ තුන්වෙනි ධර්ම සංගායනාව පවත්වමින් ශාසන ශෝධනයක් කිරීම. පළවෙනිම ශාසනික සේවාව. ඕකේ දෙවෙනි එක මොකද්ද? දෙවෙනි ශාසනික සේවාව. දෙවෙනි ශාසනික සේවාව තමයි පුතේ යම් දිනක මේ ධර්මය නැතුවයි කියලා අශෝක තුල කිසියම් ආකාරයක බයක් ඇති වෙනවා. මාගේ ඇවෑමෙන් පස්සේ මේ වටිනා වූ දහම ಭಾರತයෙන් අතුරුදහන් වෙන්න පුළුවන්. ඒ නිසා ලෝකේ කොහේ හරි හෝ රටක මේ වටිනා දහම් පැවතිය යුතුයි කියන මතය ඉඳගෙන ඉතිහාසයේ ප්‍රථම වතාවට පුතේ ಭಾರතයෙන් පිටස්තර දේශවල බුදුදහම ව්‍යාප්ත කරමින් බුදුදහම විශ්ව ආගමක් බවට පත් කළා. ඒක සසුනට කරපු ලොකු මෙහෙවරක්. ඒක දෙවෙනි එක අශෝකගේ. තුන්වෙනි ශාසනික මෙහෙවර තමයි බුදුරජාණන් වහන්සේගේ ධර්මය ස්කන්ධ වශයෙන් 84000ක් කියලා දැනගෙන ඒ එක් එක් ධර්ම ස්කන්ධයට පුතේ මොනවද 80000ක් වේර විහාර හදලා පූජා කළා. මේ සසුනට කරපු වැදගත් ශාසනික සේවාව. හතරවෙනි එක තමයි මග්ගෝ මහා පරිනිබ්බාන සූත්‍රයේ දැක්වෙනවා සදහමත් කුල පුත්‍රයෙක් විසින් දැක සංවේගය උපදවාගත යුතු ස්ථාන හතරක්. පුතේ මේ ස්ථාන වලට අශෝක වැඩම කළා. අශෝක ගියා. මේ ස්ථාන වලට අශෝක ගිහිල්ලා ඉවරලා අශෝකයා වැඩ පුදාගෙන බුදුරජාණන් වහන්සේට කරන ගෞරවයක් වශයෙන් ලුම්බිනි ග්‍රාමයේ ගල් ටැඹක් පිටේ අයබදු වලින් නිදහස් කර අර බුදු වුණ තැන ගිහිල්ලා බුද්ධ ගාවට වැඳ පුදාගෙන එතන බුදු වෙච්ච තැන සිහි වෙන්න එතන ස්මාරකයක් හැදුවා. බුද්ධ ගයාවේ බුදුරජාණන් වහන්සේ ධම්සප්පවතුන් දේශනා කරපු මිගදායට ගිහිල්ලා ඒ ස්ථානයේ එතන වැඳ පුදාගෙන එම ස්ථානයේ ධම්මචක්කප්පවත්ත බව සඳහන් කරන්න අර අශෝකගේ සිංහනාද පවත්තන සිංහ කුළු ඒක පිළිවෙව පිළිවෙව ඊට පස්සේ අශෝක එතනින් ගියා කොහාටද පරිනිර්වාණය සිද්ධ වෙච්ච උපවර්තන සල්වියනට ගිහින් ඒ ස්ථානයේ වැඳ පුදාගෙන ඒ ස්ථානයේ මොනවද අවශ්‍ය කරන ගොඩනැගිලි ආදිය තනවනු ලැබුවා. මේ විදිහට අශෝක ඒක නොකරන්න පුතේ මම ඉස්සල්ලා කිව්වා අද බුදුහාමුදුරු උපන් තැනක්වත් හොයා ගන්න මෙන්න බුදු විච තැනක්වත් හොයා ගන්න. කොහෙද පිරිනිවන් පෑ කොහෙද ධර්ම දේශනා කරේ කියලා හොයා ගන්න නෑ අශෝක නොහිටින්න.
එනිසා ඒක කරපු වැදගත්ම ශාසනික සේවාවක් හැටියට අපි ඒක දකින්නට ලැබෙනවා. ඒක ඊළඟට අනිත් එක තමයි බුද්ධ අශෝකයේ තව ශාසනික සේවාවක් මොනවාද අශෝක නිරිඳුන් විසින් මොනවාද ශිලා ලේඛන 10 ලිපි පිහිටුවා. තන් ලිපි, ගිරි ලිපි, සෙල් ලිපි ආදී වශයෙන් දැක්කන 10 ලිපි ලියුවා. 10 ලිපි ලියලා ඒවා කියවලා බලලා ජනතාවගේ ධර්මඥානෙ දියුණු කරන්න ආඥා පනවලා තිබුණා. ඒක ශාසනික සේවාව. ඊළඟට බුදුදහම රටේ ව්‍යාප්ත කරා ಭಾರತයේ විතරක් නෙමෙයි ಭಾರතයෙන් පිටස්තර දේශවල ව්‍යාප්ත කරා. ඊළඟට ජනතාවගේ ධර්මඥානෙ දියුණු කරා. ජනතාව දැහැමින් කටයුතු කරනවාද කියලා පෙළ බලන්න ධර්ම මහා මාත්‍ය නමින් ඉතිහාසයේ පළවෙනි වතාවට අමාත්‍ය මණ්ඩලයක් තමන්ගේ මොකේද ඇමති මණ්ඩලයට පත් කරගන්න. ඇමති මණ්ඩලයට පත් කරගෙන අමාත්‍යන්ට පැවරිච්ච කාර්ය රාශියක් තිබුණා මං කිව්වා. ඒ අයට ඒව පැවරුවා. ඒ මගින් ජනතාවගේ ධර්මඥානය දිනු කරන්න ශාසනයේ චිරස්ථිතිය සඳහා කටයුතු කරන බව අපිට පේන්න ලැබෙනවා. ඊළඟට ශාසනයේ පවතින පුතේ භික්ෂුන් මත. භික්ෂුන් ආරක්ෂා කර ගන්න ඕන. භික්ෂුන් නැතෝ කිය ශාසනයක් නෑ. ඒ නිසා භික්ෂුන් අතර වාද විවාද ඇති කරන ගැටුම් ඇති කරන භික්ෂුන් අනාවාසව වැසිය යුතුයි කියලා නීති පනවලා දුස්සීලයන්ව සසුනින් නෙරපෙයි. ආන් එහෙම කියලා බෞද්ධ භික්ෂුන් වහන්සේලාට අවශ්‍ය කරන සියලුම ප්‍රත්‍ය පහසුකම් සිව්පසේ චීවර පිණ්ඩපාත සේනාසන ගිනාන ප්‍රත්‍ය කියන සිව්පසේ සැපේ. සිව්පසේ සපේමින්